දේශනාවක් මේ අපි අහන්නේ. ඒ නිසා මම ඉස්සලාම් පින්තුන්ගෙන් අහනවා පින්තුන් දන්නවද ධර්මී කියන වදනේ අදහස තියෙනවා. මොකද්ද ධර්මී කියලා කියන්නේ? කරන දේ අදහස් දැනගෙන කරන එක තමයි ඊටාම වටින්නේ. ධර්මී කියලා කියන්නේ මේ ලෝකේ මිනිස්සු ඉපදුණු දා ඉඳන් මිය දෙනකන් ජීවිතේ කරන කියන හැම දෙයක්ම කරන්නේ මොකක් බලාගෙනද? සැනසෙල්ල බලාගෙන. ඔය ඇත්ත ලංකාවෙන් ඇමරිකාවට ආවේ සැනසෙල්ල හොයාගෙන. ඒ නිසා ජීවිතේ මිනිස්සු කරන කියන සහ බලාපොරොත්තු වෙන හැම දෙයක් ඇතුළේම තියෙන මොකක්ද? සැනසෙල්ල කියන එක. හැබැයි ජීවිතේ මිනිස්සු හොයපු තරමට සැනසෙල්ල තමන්ගේ ජීවිතේ ලබලාද තියෙනවා. බොහෝ වෙලාවට නොලබපු බවක් තමයි පේන්නේ සහ කියවෙන්නේ. සමහර උදවිය ජීවිතේ මරණ මංචකේ ඉඳගෙන පවා මතක් කරනවා මට මැරෙන ටිකේවත් ඉන්න නෑනේ සැනසෙල්ලේ. එන යා මැරෙන ටිකේ සැනසෙල්ල හොයන්නේ. ඉන්න ටිකේ යාළඟේ සැනසෙල්ල නොතිබෙහිඳ. හිටපු ටිකේ තිබුණා නම් සැනසෙල්ල තිබුණු සැනසෙල්ල හරි මියදෙන ටිකේ සිහි කරගන්න පුළුවන් වෙයි. එහෙනම් ජීවිතේ සැනසෙන්න හිතන තරමට ලෝකෙ මිනිස්සුන්ට සැනසෙන්න බැරි. මිනිස්සු ළඟ සැනසෙල්ල නැත්තේ මිනිස්සු ළඟ ඉවසිල්ල නැති හින්දා. මිනිස්සු ළඟ ඉවසිල්ල නැත්තේ මිනිස්සු ළඟ ධර්මය දරා ගැනීමේ ශක්තිය නැති නිසා. ධර්මයේ ඇති තැන ඉවසීම ඇති තැන සැනසීම වැඩෙනවා. ඒ වැඩෙන සැනසීම හැබැයි ජීවිතේ ලබන නොලබන දේවල් එක වෙනස් වෙලා යන තාලෙකක් නෙවෙයි. ඒ සාමාන්‍යයෙන් ගත්තහම ගොඩක් අය ළඟ තියෙනවා කියලා පෙන්නන සැනසෙල්ල ජීවිතේ ලැබෙන්න නැති වෙන්න වෙනස් වෙලා යන්නේ. වෙනස් වෙලා යනවා. ඔය තුන කියන්නේ අනේ ඉතින් එදා දෙකපු අය නෙවෙයි අද අපි යාළුවෝ තමයි. දන්න අය තමයි. ඒ වුණාට එදා දෙකපු හොඳවත් නෑ අපිට. ඒ අය තුලින් දකින්න විවිධ විදිහට ජීවිතේ මේවා ගැන අපි කතා කරනවානේ. ඒ මොකක් නිසාද? ජීවිතේ Taman ගාව ස්ථාවර ප්‍රතිපදාවක් නෑ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයත් එක්ක මං ජීවත් වෙනවා. ඒ රැකවරණය විශ්වාස කිරීමක්, ඒ රැකවරණය Taman අත්විඳීමක් කියන එක ජීවිතේ ගොඩක් අයට තේරුම් ගන්න සහ අත්විඳින්න ශක්තිය Taman තුළ උපදව ගන්න නොහැකි වෙලා තියෙනවා. දැන් අපි මේ කාරණා ටිකක් කතා කළොත් මම මතක් කරන්නේ ජීවිතේ තියෙනවයි කියන සැනසෙල්ලත් මිනිස්සු ළඟ ලබන නොලබන දේවල් එක වෙනස් වෙලා යනවා. ලාභින භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නීරේකෝ කප්පට්ටෝ අතේකිච්චෝ. දේවදත්ත හාමුදුරුවොත් මහාන වෙච්ච අලුත හොඳට මහානකම් රැක්කා. හැබැයි පස්සේ කාලෙක මොකද වුනේ? බුදුරජාණන් වහන්සේට ලැබෙන සිව්පස ලාභී දුටුහම දේවදත්ත හාමුදුරුවන්ට හිතෙනවා මම මේ බුදු පදවිය ගත්තනම් බුදුන්ට හම්බෙන මේ තෑගි භෝග මේ සියලු දේවල් මටනේ කියන අදහසක් ආවා. බුදුහාමුදුරුවන්ට ලැබෙන සියලු සත්කාර මටනේ කියන අදහසක් ආවා. ඔය අදහස ඇති වුණු තැන ඉඳන් තමයි දේවදත්ත හාමුදුරුවෝ පිරිහින්න ගත්තේ. සාමාන්‍ය ලෝකේ මිනිස්සුන්ගේ හොඳ බලන්න පුළුවන් මිනිස්සු අසරණ වෙච්ච වෙලාව. අසරණ වුණාම මිනිස්සු හරි අහිංසකයි කරුණාවන්තයිනේ. Tamanට දුක දැනෙන නිසා දුක් විඳින මනුස්සය ගැන අනුකම්පාවක් තියෙනවා. එයාට. ජීවිතේ දුප්පත් කාලේ මිනිස්සු Tamanට තියෙන දේ වටපිටාවත් එක බෙදා හදාගෙන හිටියේ නැද්ද? එහෙමයි. ලංකාවේ දුප්පත් පිරිසර ගමක් ගැන කතා කරා මේ මිනිස්සු ගාව මනුස්සකම වැඩියෙන් එදා අපි දැක්කේ. මේ මිනිස්සුකම ළඟ පිටිසරකමත් එක්ක බැඳිච්ච දුක්ඛිත භව ඇතුලේ මිනිසුන්ගේ මනුස්සකම රැකිලා තියුනේ නැද්ද? ඒ වුණාට ඊට පස්සේ මිල මුදල් හම්බ වුණාම ඒගොල්ලෝ මෙහිනම් මිල මුදල් ඇති ගෙවල් වලටත් නැති තාප්පේ මිල මුදල් ඇති ගෙදෙට්ට අපි දකින්නෝනේ ඉස්සල්ලාමනේ. සමහර කලාට ගෙට කලින් තාප්පේ හදලානේ වැඩි පටන් ගන්න. එතකොට ජීවිතයන් තමන් මේවා ඇතුලේ තමන්ගේ හම්බ කිරීම ඇතුලේ ලැබීම ඇතුලේ සීමාමායින් හදාගන්නේ නැති මිනිහෙකුට ඉල්ලන්න තට්ටු කරත් නොඇහෙන ගේට් එකක් නෙවෙයි ඉස්සලම දාගන්නේ. ආගේ වැටෙන් එහා පැත්තේ පෙනිච්ච මනුස්සයත් නොපෙනෙන්න තාප්පයක් ගහුවාම පාරේ තොටේ යන දුගියෙක්වත් නොපෙනෙන තැනට නෙවෙයි මිනිස්සු ජීවිතේ ඒක තමයි උසස් කරගත්තයි කියලා හිතන්නේ. ඉතින් ඒක ඇතුලේම අපිට තේරෙනවා මිනිසුන්ගේ දුප්පත්කමනේ. මොකෙන්ද? මනුස්සකම.
ධර්මයෙන් මේ මිනිස්සු දුප්පත් බව. එහෙනම් මේ බුදුහාඳුරන්ගේ බුදු වදන හරි අපූර්වයි. ජීවිතේ ලෝකේ මිනිස්සු නැතිදා ඇති මනුස්සකම් බොහෝ වෙලාවට ඇතිදා අපට පේන්නේ නැහැ ගොඩක් අයගේ ජීවිතවල. මාන්නකාරකම පිරිච්ච පිරිසක් දුප්පතාව පිළිකුල් කරනවා. දුප්පතාව ප්‍රතික්ෂේප කරනවා. එයා පිළිගන්නේ නැහැ. හැබැයි තමනුත් ඒ දුප්පත්කම ඉඳලා ඒ තැනට ඇවිල්ලා. එහෙනම් එයාගේ වත් පොහසත්කම් මිල මුදල් තිබීම ඇතුළේ එයා මිනිස්සෙක් හැටියට පොහසත් වෙච්ච නැති මිනිස්සු කොච්චර අපිට හම්බ වෙනවද? අනම් බුදුහාඳුරු අපිට මතක් කරපු කාරණාව. ජීවිතේ භෞතිකත්වයේ මත මෙටීරියල්ස් එක පිරෙන්නේ නැහැ. බුදුහාඳුරාගේ ධර්මයේ මුල ඉඳන් හුරු පුරුදු කරන් ගිය කෙනෙක් නම් එහෙනම් ලෝකයේ අද අපි මේක දකින්න ඇති දාට පිරිහෙන මිනිස්සු. අර ඔබ අහලා ඇති ලංකාවේ ඉඳිද්දි මෙහෙදි වුණත් මේ බොහොම ලස්සන ගීතයක් තියෙන එක පදවැලක්. පියවර ඔසවා යනතුරු ඈතට පියවරු සිටියා නිරතුරු දෑතට. හනතුරු ලැබිලා හිස කෙස් ගානට එන්න ඉඩක් නෑ මහගේ ගාවට. සෝමතිලක ජයමහා ශූරීන් ගායන ගීය කියන පදවැලක්. ලස්සන බණ පදයක් මේ විස්තර වෙන්නේ. ජීවිතේ තාත්තා කියන කෙනා අම්මා වගේම අපේ ජීවිතේට හරි කිට්ටුයි. තාත්තා කෙනෙක් මැරෙනකම් පුතෙක් ගිනන් අතහරින්නේ දුවෙක් ගිනන් දිනක සිද්ධ වෙනවා තාත්තට ඒ අතහරින්න. අත්දැකීම ලැබූ දූලට මතක ඇති තාත්තගේ අත වැඩිම වෙවුලපු දවස කවද්ද? පෝරුවේ චාරිත්‍රය ඉටු කළ තමන්ගේ දුව ඒ පෝරුවෙන් බස්සලා තාත්තට අතහරින්න වෙනවා. එදා තමයි තාත්තගේ අත වැඩිම වෙවුලුවේ. එහෙනම් පුතෙක් නම් මැරෙනකන් මේ පුතත් එක්ක තාත්තා බැඳිලා ඉඳි. අම්මා බත සකසනකන් සිඟිති දෙපා තියලා අන් ඇවිද්දවන්න පියවරෙන් පියවර හයිය දුන්නු දිරිය දුන්නු කෙනානේ තාත්තයි කියලා කියන්නේ. ඔය ගීතය ඇතුලේ ලස්සන අදහසක් තියෙනවා. ජීවිතේ හිතන්න දැන් අපි ඇමරිකාවට එන්න කලින් ජීවිතේ ගමින් පටන් ගත්ත ජීවිතයක් නම් මේ කියන කාරණා බොහොම තවත් සමීපයි. ඉස්ලාම ඔබ විශ්වවිද්‍යාලයට ලංකාවේදී කොළඹ නගරේ රස්සාවකට ගියපු කෙනෙක් නම් දුර ඈත ගමකන අපිට මේ තරම් ලංකාවේ අද තියෙන දියුණුවක් නෑ නේද? දශක 3-4කට ඉහත පාන්දරින් යන බස් එකට ඔබ පළවෙනියට කොළඹට යන බස් එකට ඇරලවන්න හුලුවත්තක් අරන් එදා මගට ගියපු කෙනා තමයි තාත්තයි කියලා කියන්නේ. අර බස් එකට ගොඩ කරලා ඒ නොපෙනී යනකම් බලන් හිටිය කෙනා තාත්තා. හැබැයි ඒකේ ගොඩ වෙලා දැනුම ධනෙ බලය හොයන් නගරයට ඇදිච්ච ඒ දරුවා මොකෝ වෙන්නේ? ලංකාවේදී කොළඹ නගරේදී හිතවතුන් හමු වෙද්දි විතක අපි අහනවා ගියේ නැද්ද ගම්පලාතේ මව්පියෝ බලන්න. ඔය දාම්දුරෝ යන්න වෙලාවක අපි හරි බිසීනේ. ඔය උත්තරي හම්බෙනවා. රට රස්සාවල වලට ආවොත් මේ වගේ විවිධ රටවලදී අපි බණ දහම් දේශනා කරන්න ගියාම හමු වෙන ලාංකිකයෝ අතරේ ඉඳිද්දී අපි අහන පුංචි ප්‍රශ්න කීපයක් අතර හිතවත්කමට අහන ප්‍රශ්න කීපයක් අතර එකක් නේ ගියේ නැද්ද ලංකාවට? ඉන්නවා නම් තමන්ගේ මව්පියෝ බලලා ඉන්න. එහෙම අහන ප්‍රශ්නෙට ලැබුණු බොහෝ උත්තර ඇතුලේ මට මතකයි. යන්න නම් හිතයි හාමුදුරු ඉතින් ගිහිල්ලා එන එක ලේසි වැඩක් ඈ ලේසි දුරක් ඈ. නේ? පැය 24ක් ගත වෙනවනේ අපි මෙහි ඉඳන් ලංකාවට යන්න කියලා. ඉතින් එහෙම බැලුවාම ඔය උත්තරේ හම්බෙන්න පුළුවන් නේ ඇමරිකාවේදීත් අපිට බොහොම වැඩිපුර විටකනේ. එතකොට ජීවිතේ ඔවුන් කියන්නේ ඉතින් ගිහිල්ලා එන එකත් ලේසි වැඩක් ඈ. ඊට ලාභයි අනේ කෙනෙක් අතේ කීයක් හරි දීලා යවනවා. ඔක නෙමෙයිද වැඩි දෙනකින් උත්තරේ වෙන්නේ. යන කෙනෙක් අතේ කීයක් හරි දීලා යවනවා. ඒක කියලා අපි හරි හිතනවා ජීවිතේ මම මගේ කොටස කළයි කියලා. එතකොට අපි නැතිදා කිව්වේ මොකද්ද? මට තිබ්බනම් ධනිය මගේ අම්මට තාත්තට සලකන තරම. හැබැයි කරන්න පුළුවන් වුණාට Taman එහෙම කිව්වාද කියලා තෝරන්නට අමතකයි. එහෙනම් දහමක් නැති මිනිහා ජීවිතේ ඇතිදාට පිරිහෙනවා. ලැබෙන දේවල් එක්ක Tamanගේ පොහසත්කම් එක්ක එයා ජීවිතේ පිරිහෙන්න පටන් ගන්නවා. දහමක් නැති කෙනා. මේ බුදුහාඳුරන්ගේ ධර්මයේ චූටි කාලේ ඉඳන් හුරු නොකරන කෙනා ජීවිතේ ඇතිදාට පිරිහෙනවා. ධර්මයේ පුරුදු නොකළොත්. ධර්මයේ පුරුදු කරපු කෙනාට ජීවිතේ රට ලෝකේ මොනවා දිනුවත් ලැබුණා. එයා කල්පනා කරන මේ ලබාපු හැමදේම මට දවසක නැති වෙනවා මං දවසක දාලා යනවා.
ඒ හින්දා මම මට වගේම මට තරමටම අනිත් අයට උදව් කරන්න, සේවය කරන්න ඕන කියන හැඟීමෙන් පවක් නොපිරෙන විදිහට මං ජීවිතේ භාවිතා කරන්න ඕන කියන අවබෝධයේ හැඟීම යා තුළ හැම වෙලාවකම තහවුරු කරගෙන ජීවත් වෙනවා. එහෙනම් ධර්මයේ තියෙන මිනිස්සුත් පොහොසත් වෙන්න පුළුවන් භෞතිකව. හැබැයි මේ පොහොසත්කම ඇතුළේ එයාගේ ධර්ම මාර්ගය පිරිහෙව ගන්නෙ නැහැ. අලාභේන භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නීරේකෝ කප්පට්ටෝ අතීකිච්චෝ. හිත පතපු බුදු පදවිය බුදුන්ගෙන් ගන්න බැරි වෙත්ම දේවදත්ත හාමුදුරුවෝ හිතනවා බුදුහාමුදුරුවෝ නැසුවා, බුදුහාමුදුරුවෝ මැරුවා, බුදුහාමුදුරුවන්ගේ ජීවිතේ නැති කරොත්, බුදුහාමුදුරුවන්ගේ ජීවිතය හරණය කරොත් මට මේ බුදු පදවිය ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මොකද කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ ජීවිතේ නැති කරන්න බොහෝ දේවල් කරනවා. මහා පව් ගොඩක් රැස් කරගත්තා. දේවදත්ත හාමුදුරුවෝ අන්තිමට ජීවිතේ කෙලවර කරගන්නේ ආනන්තරීය පාප කර්ම පවා කරගෙන. ආනන්තරීය පාප කර්ම කියන්නේ ජීවිතේ මැරුණු හැටි අනිවාර්යෙන් අපායටමයි යන්නේ. කල්ප ගානකටවත් මෙපිට ඒ විපාකේ ගෙවල ඉවර කරන්න බෑ. ඉතින් එතකොට ජීවිතේ මේ බලය ඒ වාගේම ලාභය කෙරෙහි උපන් කැමැත්ත නිසා දේවදත්ත හාමුදුරුවෝ පිරිහුණා. ඒක නැති වෙද්දී ඊටත් වඩා පිරිහුණා. ඒ නිසා ජීවිතේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේවල් මිනිස්සුන්ට නැති වෙනවා කියලා හැඟෙද්දී ජීවිතේ මිනිස්සු පිරිහෙන්නේ නැද්ද? පිරිහෙනවා. බලාපොරොත්තු තියන් ගියපුවා නැති වෙද්දී ජීවිතේ මිනිස්සු තරහෙන් වෛරෙන් මිනිස්සු අඩදබර කරගන්නේ නැද්ද? අඩදබර කරගන්නවා. දැන් ඔය සමාජෙට ලංකාවේ තොරතුරු ලංකාවේ ඉන්න අයටත් වඩා සමහර කයට ඔයත් බලනවා කතා කරනවා කියලා අපිට දැනෙනවනේ මේ ආවහම ඉඳිද්දි. මේ සමහර කලට ලංකාවේ ඔය දැන් පොලිමක මොනවා හරි ගන්න ගිහිල්ලා ඉඳිද්දි තමන්ගෙන් ඒ තියෙන දේ ඉවර වුණොත් මොකද වෙන්නේ? මිනිස්සු කුපිත වෙන්නේ නැද්ද? හැබැයි ධර්මයේ තියෙන කෙනෙක් නම් මේ පොලිමේ හිටියොත් එයා හිතන්නේ මොකද්ද? එයා හිතනවා ඒ පොලිමේ මට පෙර උන්නු කෙනා මගේ පස්සේ හිටියනම් එයාගේ බලාපොරොත්තුව බිඳෙනවනේ. කමක් නෑ මගේ බලාපොරොත්තුව බිඳුනත් මට ඉස්සරහා උන්නු කෙනාගේ ඊට උනානේ කියලා සැනසෙන්න පුළුවන් තරම් මදහත් බවක්, උපේක්ෂාවක්, ඉවසීමක් තියෙන හිත දියුණු කරපු මිනිස්සු. මට මතකයි එක තැනක තමන්ගේ තාත්තගේ ගුණ කියන තැනක තමන්ගේ තාත්තා මහ පුදුම කෙනෙක් කියලා එක දරුවෙක් ඒ තාත්තා ගැන කියනවා. එක පුතෙක්. මං විශ්වවිද්‍යාලයට බාර දෙන්න ඉදදී කැලණි විශ්වවිද්‍යාලේ විශ්වවිද්‍යාලේ මතක ඇති අර නුවර පාරේ යද්දි කොළඹ ඉඳන් පුංචි කන්දක් වගේ ඉහළට යන්න පාර තියෙන්නේ. ඒ පාරේ ඉඳන්ම දිග පොලිම දැන් අලුතෙන්ම ළමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. තාත්තා අම්මත් එකතු කරගෙන. එදා ගිහිල්ලා ඉඳිද්දි හැම වෙලාවකම තාත්තා Tamanට පිටිපස්සේ ඉන්න කෙනාට යන්න ඉස්සරහට කියලා ඉඩ දෙන හැටි. මගේ තාත්තා එහෙම පින් කරපු කෙනෙක්. ඒ කියන්නේ ජීවිතේ අපිට අහන්න හම්බෙන්නේ නැහැ ලියදීකින්. තමන්ට පිටි ඉස්සරහින් තමන් ඉඳීදී තමන්ට පිටිපස්සෙන් ඉන්න අයට එන්න කිය තමන්ගේ වාරේ ඒ කෙනාට ප්‍රදානය කරනවා කියන එක තුලත් මහ බොහෝසත්කමක් නෙනේ. ඒක ජීවිතේ ඉතින් ධර්මය යම් පමණකට කාවැදිච්ච මිනිස්සුන්ගේ ජීවිතේ අනුන් තුලින් බලාපොරොත්තු වෙන්න බැරි තරමේ අසිරිමත් කාරණා මිනිස්සු වෙනුවෙන් එයා තුලින් මතුවෙන්න ගන්නවා. ඒක නැතිවීම ඇතුළේ ගොඩාක් මිනිසුන්ගෙන් නැති වෙලා මේ යද්දී නැතිවීම ඇතුළේ බිඳීම ඇතුළේ බලාපොරොත්තු විරහිත වෙන තැන පවා ධර්මයත් එක්ක ජීවත් වෙන මිනිස්සු හරි පොහොසයි. මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ මතක් කරන ජීවිතේ දුෂ්කරම වෙලාවෙත් එයා දන් දෙනවා. සත්පුරුෂයයි කියන කෙනා. මේ කොවිඩ් ආවත් දන් දෙන්න පුරුදු වෙච්ච අපේ දන් දීම නැවතුණාද? කවුද ලෙඩ වෙලා ඉන්නේ? ලෙඩ වෙච්ච කෙනාගේ ගෙදරට උයලා දින ගානකට මාසෙකට ඇති වෙන්න කැම ටික ගෙනින් ඔය ඇත්ත තියන්නේ නැද්ද? ලාංකිකයෝ අපි ඉන්න හැම රටකම මේ දේවල් කළානේ. ලංකාවේ ඉඳගෙනත් ජීවිතේ අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි මේ දේවල් ඉටු කළා. ඒ කාලේ කියන්නේ අපි කාට ශාස්ත්‍රීය කාලයක් නෙවෙයි. හැම කෙනෙකුගේම ජීවිතේ ඇති නැති කාගේ ජීවිතේටත් එක ලෙස බලපාපු කාලයක්. ඔය කාලේ අපි වුණත් විවිධ දම්පින්කම් කරගෙන ඉඳිද්දි මොකක්ද අපි කරන්නේ පින්කම? ගම්පහ මහරෝහලේ රෝගීන් වෙනුවෙන් විවිධ වාට්ටු හදද්දි
අපි ඒගොල්ලන්ට ICU beds 10ක් විතර දෙන්න තීරණය කළ සති දෙකක් විතර අපි දෙස් විදේශ මිත්‍රයෝ අපි එකතු වෙලා ඒ වැඩේ කළා. එතකොට අපි අලුතෙන්ම වාට්ටුවක් අපේ ඇඳන් ටික දාලා පටන් ගත්තා. මාස දෙක තුනක් යනකම් ඒක කිසි කෙනෙක් මිය ගිහිල්ලා තිබුණේ. කොවිඩ් වාට්ටු එහා පැත්තේ තියෙද්දි ඒ මැද්දට ගිහිල්ලා පිරිත් කියලා පටන් ගත්ත වාට්ටුවක්. ඒ කරගෙන ඉඳිද්දි ડોක්ටර්ස්ලාත් එක්ක කතා කරද්දි මොකද්ද අපෙන් ඊගාවට වෙන්න තියෙන්නේ? කතා කරලා කියන හාමුදුරුවනේ මේ ඉන්න ලෙඩ්ඩෝ ඒගොල්ලෝ කන්නේ නැහැ. ඇයි? රෝහල් වල ධාරිතාව අභිභවා යද්දි ලෙඩ්ඩුන්ගෙන් පිරෙද්දි ආංගර රෝහල් වල ලංකාවේ ඔබ බොහෝ වෙලාවට දැකලා තියෙනවා. ඉතින් ප්‍රමිතිගත ආහාර වේලා නෙවෙයි හම්බෙන්නේ. තමන්ගේ නෑයේ කෙනකම් බලාගෙන ඉන්න රෝහලේ ලෙඩ්ඩු බලන වෙලාව ආවමනේ. නැතිම කෙනෙක් තමයි අර බෙදෙන බත් එක කාලා අනිත් අය වට වෙලා තමන්ගේ ලෙඩා බලන් ඇවිත් ඉද්දි කඳුළු පිරි දෙනතින් අර රෝහල් බත්පත කන්නේ. එතකොට කොවිඩ් හැදුනහම තමන්ට රසගුණ මේ කිසිවක් නොදැනෙන මට්ටමක් නැති වෙන්නේ. එතකොට දියාරු ව්‍යංජනයක් එක්ක බතක් හම්බ වෙද්දී කෑම ගැන කිසිම තමන්ට රසයක් සුවඳක් කිසිවක් නොදැනෙන අර රෝගීන්ට අර ආහාරය අර බත්පත පිළිගන්න ඉතින් ඒක ප්‍රතික්ෂේප කරනවා. රෝගීන් අතපත ගාපු නිසා සත්තුන්ට සත් ආහාරය පිණිසවත් රෝහලට ගෙනihin බැහැර කරන්න බෑ. ඉතින් මේ යෝජනාව ආවහම අර ඇත්තන්ට දැක සතුටු වෙන්න, ඒ වගේම අනුභව කරලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ව්‍යංජන 5ක් 6ක් එක්ක බතක් සකස් කරලා ඩෙසර්ට් කප් එකක් හැමදාම පළතුරු ಜಾති 5ක් එක්ක දින 230ක් අර රෝගීන්ට අන්දලීම හරි ගස්සලා 60000කට වඩා ලෙඩුන්ගේ අපි මාස 6කට වඩා වැඩි කාලයක් කුසගිනි නිව්වා. මහා දිරිමත් පින්කමක්. මේ සතියක් දෙකක් අපිට පුළුවන් වෙයි කරන්න කියලා පටන් ගත්ත පින්කම කවදාවත් ජීවිතේ මට මේ කොහෙදිවා හමු නොවුණු මිනිස්සු හමු වෙනවා කතා කරනවා දිනපතා 100,000ක් මිනිස්සු සුව වුණා. අපට දැනුණ අර රෝගේ නිසා දුර්වල වෙච්ච මිනිස්සුયો කැම ටිකක් ඇඟට වැටෙන්නේ නැති නිසා අවසානයේ ඒ දුර්වලකමෙන් මැරෙන සංඛ්‍යාව වැඩි වෙද්දී අපිට පුළුවන් වුණා නිශ්චිත බෙහෙතක් නැති ලෙඩේට දෙන ආහාර වේලමයි බෙහෙත කියන නියමයේ තුල ඉඳගෙන 100,000ක් ලෙඩ බේර ගන්න. ඉන්සා ඒකාර අපිට ජීවිතේ මේ බුදුහාඳුරන්ගේ ධර්මයේ ඇසුරේ ඉන්නකමට දැන් සමහර රටවල අපිට සහසම්බන්ධ හිතවතුන් සමග අපි දේශන කරද්දී ඒගොල්ලෝ පුදුමත් වෙනවා. මට මතකයි ජපාන් වැසිය ටිකක් ෆුකෝකා කියන ප්‍රදේශයේ ඉන්න පහුගිය කාලේ අපින් පිරිත් ආදී දේවල් භාවනාව ඉගෙන ගන්න සහසම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඔවුන්ට මේ අපේ අත්දැකීම පින්කම බෙදා ගන්න පින් අනුමෝදන් වෙන්න මතක් කරදී යාලා අහනවා. හරි පුදුමයි. අපිටත් ඔයගේ දේවල් කරන්න බැරිද? ජීවිතේ පළවෙනි වතාවට මේ දෙයක් කෙනෙකුට දෙනවා කියන එක පවා සමහරු හිතන්නේ අහන්න හිතලවත් නැති. ඒ නිසා අපි හරි පොහොසත් බුදුහාඳුරුවන්ගේ ධර්මයේ පුංචි සංදීඳන් අපේ ජීවිතවලට එකතු වෙන්න. එහෙම මිනිස්සු ජීවිතේ ඇතිදාට නැතිදාට පිරිහෙන්නේ බලාපොරොත්තුවක් බිඳුනයි කියලා තමන්ගේ මනුස්සකමම ඒකමත් නැති කරගන්න යන්නේ. සමහරක් වෙලාවට ගෙදරට එන ටිකට උයලා බත්පත් බිරිඳ අම්මා මගේ අතට දෙයි කියලා හිතන් ඉද්දි පුතේ තව විනාඩි 5ක් ඉවසන්න පුළුවන් නේද කියලා අහන ටිකට ජීවිතේ තමන්ගේ තරහ වෛරය ප්‍රකට කරන බඩු මුට්ටු පොලේ ගහන අම්මට තාත්තට පහර දෙනවුන් අපි අහන්නේ නැද්ද හිටි ගම. එහෙම අහන අපිට වඩා දන්නවා ලංකාවේ ප්‍රවෘත්ති උදේ හවා ඔයත් බලන හින්දා. මං හිතන්නේ නේ. එහෙනම් ධර්මීය හුරු කරපු කෙනා මම මේ කියාගෙන ආවේ ඒකයි ඇතිදාට නැතිදාට නැති නොවුණු manussකමක් ඇති ලෝකේ ජීවත් වෙනවා. ආන්ගේ manussකම රකින්න උතුම් බුදුහාඳුරුවන්ගේ ධර්මයේ අපි මේ අහන්නේ බොහෝම දහම් ගෞරවයෙන් බණ අහන්නේ. පින්වතුනි මේ ජීවිතයේ මිනිස්සු මම මතක් කළානේ හැමෝම කැමති හරි සතුටින් ඉන්න. කැමති වෙච්ච සතුට Tamanට නැති වුණාම ලෝකෙ මිනිස්සු පුරුදු වෙලා ඉන්න චෝදනා කරන්නේ බාහිර පාර්ශවයකට බාහිර පුද්ගලයෙකුට. අහවලා නිසයි අහවල් පිරිස නිසයි මගේ සතුට නැති වුණේ කියන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ බුදුබණේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ තමන්ගේ සතුට තියද නැද්ද යන්න තීරණය කරන්නේ අනුන්ගේ කියලා. තමන්ගේ සතුට තියද නැද්ද යන්න තීරණය කරන්නේ තමන්මයි. දැන් ජීවිතේ මිනිස්සු කම්ප්ලේන් කරනවනේ නේ. අනිත් අයට කම්ප්ලේන් කරනවා. හරිය හින්දායි මට බැරි වුණේ ඉගෙන ගන්න බැරි වුණේ මගේ රස්සාව හරියට කරගන්න බැරිනේ මගේ බිස්නස් කඩා වැටුනේ මිනිස්සු කියනවනේ.
කම්ප්ලේන්ස් නේ මිනිසුන්ගේ වැඩිපුර තියෙන්නේ. හැබැයි ධර්මයේ දන්නවනම් කවදාකවත් කාටවත් එයා එහෙම චෝදනා කරන්නේ